නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාව අදත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් අද වෙසක් පුර 15ක පොහොය දවසට පසුදිනය භාග්‍යවතුන් වහන්සේ ලෝකයට දැන් පහළ වී වැඩ ඉන්නවා. ඒ සම්බුද්ධාලෝකෙන් මොනතරම් අසිරියක් මෙහි මත නිර්මාණය වෙනවද කියන කරුණ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගන්න අපට අවකාශය දෙනවා. පින්වත් හැමදෙනාම ඊටාම දයාවෙන් ඒක රාශි කරගන්නවා. ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු පළමුවෙන්. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම සදහම් සාකච්ඡා පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහා සංඝරත්නයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි දැන් සදැහැති දායකත්වයේ සිහිපත් කරගන්නම්. මීට වසර 57කට පමණ පෙර මිය පරලොව යන්නට යෙදුන එංගල්තිනා සෙනරත් මෑණියන්ගේ මැයි මාස 26 වෙනි දිනට යෙදුන උපන් දිනය සිහිපත් කරමින් එම පින්වන්ත මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් කිරීමේ අපේක්ෂාවෙන් කළුබෝවිල පදිංචි පින්වත් ප්‍රීඩා ජයතිලක මහත්මිය සහ ඊනා ප්‍රතාපසිංහ මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත හැමදෙනාමත් සිහිපත් කොටගෙන කැටුව ඔබ හැමදෙනාමත් කැටුව අපේ සදහම් සාකච්ඡාව ආරම්භ කරමු. ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීන්. අපි වෙසක් පුන් පුර 15ක පොහොය දවසේ කතා කළ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධාභිෂේකයට පත්වීම පිළිබඳව. එහෙමයි. තුන්ලෝ දිනන මොහොතේදී ඒ චිත්තසංතානය තුළ සිදුවෙච්ච ආශ්චර්ය පිළිබඳව පැහැදිලි කරා. එහෙමයි. එතකොට අද දවසේ මම කල්පනා කළා සම්බුදු වුණාට පස්සේ පුදුම දෙයක් සිද්ධ වුණා. හරි පුදුමයි මේක. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ වෙනකොට මේ සම්පූර්ණ බුද්ධ රාජ්‍යයක් තිබුණේ නැහැ බුදු වෙනකම්. බුදු වෙනකම් බුද්ධ රාජ්‍ය තිබුණේ නැහැ. එහෙමයි. ඒතකොට දැන් වෙසක් පුන් පොහොය දවසේ සීල ආසවක්ඛ්‍ය ඥාන උපදවාගෙන පිරිපුන් දසබල ඥානයන්ගින් යුතු විසරද ඥානයන්ගින් යුතු සම්බුදු සිතකින් වැඩ සිටින සර්වඥයන් වහන්සේ පහළ වුණාද මාර රාජ්‍ය සිඳ බිඳ දාලා. එහෙමයි. සම්බුද්ධ රාජ්‍ය කොට නැමුණා. එහෙයි. දැන් වෙන රජෙක් ඉන්නේද? එහෙමයි. වෙන රජෙක් ඉන්නේද? හිටපු රජා දැන් පරාජය වෙලා ඉන්නේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. මේ පරාජය වෙලා ඉන්න අතරේ දැන් මේ තාම ඉනවනේ. එහෙමයි ස්වාමීනි. සත්වස්ස කියලා සූත්‍රයක් තියෙනවා. ඒතර මේක ලෝකෙට විශාල රහසක් මේක. එහෙමයි. මාර රාජ්‍ය සිඳ බිඳ දාලා බුද්ධ රාජ්‍ය මේ අභිෂේක ලැබුණු දවසේ මේ. එහෙමයි ස්වාමීනි. ඒ කාලෙදී දවසක් සර්වඥන් වහන්සේ උරුවෙල ජනපදේ දැන් මේ සම්බුදු වෙලා ඔන්න අලුත් මේ සතියක් ඇතුළත මේ නේරංජරා ගන්තෙර අජපල් නුගරුක් සේවනේ තමයි වැඩ සිටියේ. එහෙමයි. සතියක් හිටියේ එසතු බෝධි මූලයේමයි. ඊට පස්සේ තමයි මේ අජපල් මේරුකුමුලට වඩින්නේ. ඒ දිනවල මාර්යා බුදුරජාණන් වහන්සේගේ දුර්වලකමක් බලාපොරොත්තුෙන් 7 අවුරුද්දක් කෙලස් තිබියදිත් 7 අවුරුද්දක්. එහෙමයි. තාම කෙලෙස් නැතුව දවස් 7යි. 7 අවුරුද්දක් සර්වඥයන් වහන්සේගේ මේ මහ බෝසතාණන් වහන්සේගේ පිටිපස්සෙන් ඉඳලා
මේක විස්තර කරනවා. නමුත් දුර්වලකමක් අහුවෙන්නේ නැහැ කියනවා රින්ගන්න. එහෙමයි. එහෙනම් අපට තේරෙනවා නොපිරෙන බලවේග තියෙනවා. හැබැයි රින්ගන්න අපිට මොකක් හරි තියෙනවා. සිදුරු තියෙනවා. සිදුරු තියෙන්න ඕනේ. එහෙමයි සම්. සිදුරු තියෙන්න ඕනේ. එහෙයි. මේ ලෝකේ සත්පුරුෂය අසත්පුරුෂය ඉන්නවා. ඒක මේ ලෝකේ ස්වභාවයක්. එහෙමයි. අපේ සිදුරක් තියෙනව නම් තමයි අපි අසත්පුරුෂයට රැවටෙන්නේ. අපේ සිදුරක් නැත්නම් අපි අසත්පුරුෂයට රැවටෙන්නේ. සිදුර කුමක්ද? අසත්පුරුෂ බවමයි. එහෙමයි. අසත්පුරුෂ බවමයි. බාල බවමයි. එහෙම නෙවෙන්නේ. මේ ලෝකේ ධර්මයේ අධර්මයේ කියලා දෙකක් තියෙනවා. හැබැයි තමන් අධර්මයට යන්නේ අපේ තියෙන සිදුරක් එක්ක. කුමක්ද? අඥානකමත් එක්ක. අඥානකමත් එක්ක. එතන මේ ලෝකේ ධර්මයේ අධර්මයේ තියෙනක ලෝකේ ස්වභාවයක්. සත්පුරුෂය අසත්පුරුෂය ඉන්නක ලෝකේ ස්වභාවයක්. එතකොට ඒවට අපි යට වෙන්නේ අපේ හිතට තියෙන සිදුරත් එක්කයි. ඒ සිදුරයි සර්වජ්ජන් වහන්සේ පාරමී බලයෙන් නැති කරගන්නේ. හරි පුදුමයි සිදුර නැති කරනවා. දෙව් මිනිස් ලෝකයා මෙතුවක්කල් බුද්ධ රාජ්‍යයෙන් අභිෂේක ලබනකම්ම යට කරගෙන හිටපු මාර රාජ්‍යයේ මාරයාගේ වසඟෙට අනිත් සියලු සත්වයෝ එකතු වෙද්දී මහ පොහොතන් වහන්සේ අවුරුදු 7ක් තිස්සේ කෙලෙස් සහිතව සිටියදී අහුවෙන්නේ. එහෙමයි. අහුවෙන්නේ. ආශ්චර්ය නැද්ද? ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. ඒ පවිතු මාරය බුදුරජාණන් වහන්සේ ආගාවට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ගාථාවකින් කියනවා මොකද ශෝකයේ ගිලිලද? මේ ශාස්ත්‍රුණා සර්වඥන් වහන්සේ වැඩ ඉන්නේ දැන් සම්බුදු බවට පත් වෙලා ඉතින් භාවනා සුඛින් සත්‍යයක් ඉන්නේ දැන් මේ. එහෙමයි ස්වාමීනි. සමහර මේ සතියකින් පස්සේ මේ සරිනවනේ. ඊට පස්සේ අහනවා ඇයි ශෝකෙන් ගිලිලද? සාමාන්‍ය හිතනෝනේ දැන් සාමාන්‍ය පුතඥ ලෝකේ කතා කරන්නේ නිශ්ශබ්දව පාඩුවේ නිකන් අපි තුමු දහම් කරුණක් විමසමින් ඉන්නවා කියලා. හිතනවා මේ ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා අහනවා. එහෙමයි. ඒ කියන්නේ ඒ ලෝකයාට හිතෙන්නේ ප්‍රශ්නයක් නැහැ කියලා හිතෙන්නේ බොහොම හොඳට කාලා බීලා කෑ ගහමින් ඉන්නකොට හිතනවා මට ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙමයි ස්වාමී. හැබැයි කාලා බීලා කෑ ගහමින් ඉන්නේ ප්‍රශ්නයක් තියෙන නිසාමයි. තේරෙනව නේද? කාලා බීලා නටමින් කෑ ගහ ඉන්නේ ප්‍රශ්නයක් තියෙන නිසා. ඒක ලෝකයාට පේන්නේ. නිකලස් සිටින් එහෙම ඉන්නේ තුනක් හිත අරගොල්ලන්ට හිතන මේක අසනීපයක් කියලා. ඒ වගේ දැන් මාරයට හිතුනේ ඇයි මොකද ෂෝකින් ගිල්ලද මේ වනයේට වෙලා රිංගගෙන මේ ඉන්නේ? අහනවා මේ ධනහානියක්වත් වුණාවද මේ කල්පනා කර කර ඉන්නේ? වෙන පැතුමක්වත් තියනවද නැත්තම්? එහෙම නැත්තම් අහන ගමේ ඉඳිද්දි මොකක් හරි වරදක් කරගත්තවද? දැන් ගමට පෙනී ඉන්න බැරි නිසා මේ කැලේට රිංගල මේ ඉන්නවද කියලා අහන්න දැන් බලන්නනේ. එහෙමයි ස්වාමීනි. මොකද ජනයත් එක්ක මිත්‍රකමක් නැත්තේ. පාපි බව ස්වාමීනි. දැක්කනේ. එහෙමයි. ඇයි අහන මෙච්චර දැන් අනිත් ජනයන් අපේ නැද්ද මේ කාලා බීලා හොඳට අල්ලාප් සල්ලාප ඉදි මේ කෑ ගහ. එහෙමයි. කොක් කරලා නා hina වෙවි පිරිසත් එකතු වෙලා සතුටු වෙවි පේන්නේ නැද්ද මේ ඉන්නව ඇයි ඔබ වහන්සේ විතර මේ ගහකට තනියි. අහනවා මේ ඇයි අනිත් කට්ටියත් එක්ක මිත්‍රකම් පාන්න යන්නේ නැත්තේ? ඔබ වහන්සේ කවුරුවත් එක්ක මිත්‍රත්වයක් ඇති කරගන්නේ නෙමෙද කියලා අහුවා. එහෙමයි. දැන් සර්වජ්ජන් වහන්සේ නිසා හොඳයි. බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය ඉදිරියේදී පාට දැක මේ ඉන්නේ කවුද? මාරයා. බුදුරජාණන් වහන්සේ කියනවා ඒයි මාරය මං ඔය ශෝකයේ මුලින්ම උදුරලා දැම්මා. දැන් පදාන සූත්‍රය අපි කළේ අර මිට ඉස්සෙල්ලා. එහෙමයි ස්වාමීනි. මාරය පරාජය කරන විදිය. මං ඔය ශෝකයේ මුලින්ම උදුරලා දැම්ම හැම වරදින්ම මම නිදහස් වුණා. ධාන වඩන්නේ ශෝක රහිතවයි. හැම භවයක්ම හැම ලෝභයක්ම හැම තෘෂ්ණාවක්ම දැන් මම සිඳලා ඉන්නේ. ආශ්‍රව රහිත වෙලයි මම මේ ධාන වඩන්නේ කිව්වා. එහෙමයි. ඊට පස්සේ ආයි මාරය කියනවා යමක් ගැන කියනවනම් මේක මගේ කියලා යම් කෙනෙක් කියනවනම් මේක මට අයිති කියලා ඒව ගැන ඔබේ හිතක් තියෙනවනම් ශ්‍රමණය මගින් නම් නිදහස් වෙන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ කිව්වා. මොකද්ද කියන්නේ? මේක මගේ කියලා කාට හරි මේ යමක් ගැන අදහසක් තියෙනවනම් ඒ වගේම තමයි යම් කෙනෙක් කියනවා මේක මට අයිති කියලා
ඒව ගැන ඔබේ හිතක් තියෙනවා නම් ඔබටත් ඒ වගේ හිතක් තියෙනවා නම් ඔබට මගේ නිදහස් වීමක් නැහැ කියන. එහෙමයි. ඔබට මගේ නිදහස් වීමක් නැහැ කියන. මේ තාමත් මේ චෙක් කරනවා මේ සම්බුදු වෙලා කියලා පේන්නේ. එහෙමයි ස්වාමීනි. තාම මේ චෙක් කරනවා මේ අල්ලන්න පුළුවන්ද කියලා. එහෙමයි. ඊට පස්සේ බුදුරෙන් දේශනා කරනවා යමක් ගැන කියනවා නම් මගේ කියලා. නමුත් ඒක මගේ නොවේයි. යමෙක් කියනවා නම් මම නොවේ කියලා පවිතු මාරේ ගැන මේ විදිහට දැනගන්න ඕන. මං ගමන් කරන මගවත් ඔබට කවදාවත් දකින්න බෑ කිව්වා. එහෙමයි ස්වාමීනි. මං ගමන් කරන මේ මාර්ගේ පේන්නේ නැහැ කිව්වා ඔබට. ඊට පස්සේ මාරේ කියනවා එහෙනම් මේ බිය රහිතු අමා නිවනට යන මාර්ගය අවබෝධ කරගත්ත නම් මගේ විෂයෙන් ඔබ වහන්සේ විතරක් ඉවත් වෙලා යන්න අනිත් අයට අනුශාසනා කරන්න යන්න එපා කිව්වා. එහෙමයි ස්වාමීනි. මොකටද ඒ අනිත් අයට අනුශාසනා කරන්නේ? දැන් ඔබ වහන්සේ බේරුණා. දැන් ඔබ වහන්සේ මගෙන් නිදහස් වුණා. දැන් පාඩු ඉන්නේ කිව්වා. අනුශාසනා කරන්න යන්න එපා කිව්වා. එහෙමයි. බුදුරජාණන් දේශනා කරනවා සසරෙන් එතනට යන්න ඕනකම තියෙන ජනතාවක් ඉන්නවා කිව්වා මේ ලෝකේ. එයට අවංක අදහසක් තියෙනකො සංසාරයෙන් එතර වෙන්න. ජරාවෙන් එතර වෙන්න, ව්‍යාධියෙන් එතර වෙන්න, මරණයෙන් එතර වෙන්න එයට අවංක අදහසක් තියෙනවා කිව්වා. මාර විජිතයට අයිති නැති මේ නිවන ගැන ඔවුන් මගෙන් අහනවා කිව්වා. එතකොට මං ඔවුන්ට කෙලෙස් රහිතු ඒ සත්‍ය ගැන කියලා දෙනකො. දැන් මේ අවුරුදු 35 බද්දර යවුනේ තරුණයෙක් මේ සිංහනාද කරන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් අද අපි කෙනෙකුට ඔහොම කිව්වොත් එහෙම මොකද වෙන්නේ? බය වෙනවනේ. එහෙමයි. දැන් නිර්භයව ඉන්නේ ශාස්ත්‍රඥ වහන්සේ. මාරය කියන ස්වාමීනි ඒක මේ වගේ දෙයක් ගමකට හරි කුඩා නගරයකට හරි නුදුරින් පොකුණක් තියෙනවා. ඒකේ කකුලුවෙක් ඉන්නවා. එතකොට ස්වාමීනි පොඩි දරුවන් දැරිවියන් ගොඩක් ඒ ගමෙන් හරි කුඩා නගරයෙන් හරි නික්මිලා ඇවිදින් අර පොකුණ ළඟට ආවා. ඇවිදින් ඒ කකුලුව වගේ වතුරෙන් උඩට ගත්තා. ගොඩ බිමින් තිබ්බා. ඉතින් ඒ කකුලුව අඬු දික් කරනවා නම් එතකොට දරුවා මොකද කරන්නේ? දැරිවියෝ ලී කෑලි වලින් අර අඬු කඩනවා කියනවා. ඔය විදියට අඬු කඩපු කකුලුවට ඉස්සර විදියට ආයිමත් පොකුණට බහින්න බැරි වෙලා යනවා කිව්වා. ස්වාමීනි ওই විදියට තමයි කිව්වා. යම් තාක් විකාර දේවල්, යම් තාක් හිත අවුස්සන දේවල්, හිත කම්පා කරන දේවල් තියෙනවද? ඒ හැම දෙයක්ම භාග්‍යතුන් වහන්සේ කඩලා දැම්මනිවද කියලා මාරය කියනවා. ඒ දැන් විවිධ උඩර වැටි දාලා බලනවා කිසි දෙයකට ශාස්ත්‍රඥ වහන්සේ අහුවෙන්නේ නැහැ. දෙයකට අහුවෙන්නේ නැහැ. කෑලි වලට කඩලා දැම්මා. දැන් ඉතින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ දුර්වලකමක් හොයාගෙන ළඟට එන්න අහෝ මට දැන් පුළුවන් කමක් නැහැ නෝ කිව්වා. එහෙමයි. දැන් පරාජය වෙලා ඉන්නේ දැන් මේක ලෝකෙට රහසක් නේ. එහෙමයි. පුදුම දෙයක් මේක නේද? මාර විජිතයක්. මාර විජිතය පරාජය කළා. එහෙමයි ස්වාමීනි. දැන් සම්බුද්ධ රාජ්‍ය දැන් ලෙල දෙන වෙලාව. එහෙමයි. එතකොට පවිතු මාරය භාග්‍යතුන් වහන්සේ සමීපේ තමන් පසුපස බැස්ස කරුණ ගැන කියවෙන ගාථාවන් පැවසුවා. කියන්නේ පිටිපස්සෙන් ඉන්න හේතුවෙන් කරුණ ටික කිව්වා. කපුටෙක් හිටියා කියන. දැන් උදාහරණයක් කියන්නේ. එහෙමයි. ඌ දැක්ක තෙල් පාට ගලක්. ඒක මොන පාටයිද? තෙල් පාට තියෙන ගලක්. මේ තෙල් පාටයි. මොකද මේ කපුට කියන සතා හරි ආසයි තෙල් කෑමට. දෙයකට තෙල් මේ පත්තියන් කරපු පාම් බැටි තියෙනවා කියලා කියන කපුරන්ට කන්න. එහෙමයි. ඉතින් ඒතර තෙල් පාට දෙයක් දැක්කම කපුට කිට්ටු වෙනවා. තෙල් පාට දැන් ගලක් දැක්කේ ගලක් කියලා දන්නේ නැහැ. හිතුවේ මොකද්ද? මේ මේද තෙල් කෑල්ලක් කියලා හිතුවේ. දැකලා හිතුවා කියනවා ඒක මෘදු කෑමක් වෙන්න ඇති කියලා හිතුවා කියනවා. රස විඳින්න පුළුවන් ඇති කියලා ඒ වටා කොටන්න පටන් ගත්තා කියනවා කපුටා. එහෙමයි. නමුත් ඒ ගලෙන් ආස්වාදයක් ලබා ගන්නට බැරි කපුටා එතනින් බැහැර වෙලා ගියා. මමත් ඒ ගලට රැවටිච්ච කපුට වගේ කලකිරිලායි ගෞතමයන් වහන්සේ කෙරින් ඉවත් වෙලා දැන් මේ මම යන්නේ කියනවා. හරි පුදුමයි නේද? එහෙමයි. මේ උපමාව ඔය දෙන පදාන සූත්‍රය තියෙනවා. ඊට පස්සේ පවිතු මාරේ භාග්‍යතුන් වහන්සේ සමීපයේ ඔය උකටලීවන ගාතාවන් පවසර එතනින් නික්මිලා ගියා කියනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ නුදුරින් පොළවේ පළඟ බැඳගෙන වාඩි වුණා කියනවා. නිශ්ශබ්ද වුණා කියනවා. වැටහීම් රහිත වුණා කියනවා. කඳ පාත් කරගත්තා කියනවා. ඔළුව යටට හරව ගත්තා කියනවා. සිතවිලි හිතන්න පටන් ගත්තා කියනවා. ලී කෑල්ලක් අරගෙන බිම ඉරියන් දින පටන් ගත්තා කියනවා. එහෙමයි ස්වාමීනි. මේ සත්‍ය සිදුවීම මේ. එහෙමයි. කාටද මේක පේන්නේ?
භාග්‍යතුන් වහන්සේට විතරයි. හරි පුදුමයි මේක. ඒතුවක්කල් මේ සම්පූර්ණ මේ මනුෂ්‍යයන් දෙවියන් ඊට පස්සේ අසුර නාග ගාන්ධර්ව නොපිරණයම් සතුන් ඇද්ද පිරණයම් සතුන් ඇද්ද ඒ සියලු සත්වයන්ගේ දෙව්පියාණන් විදිහට මෙයා හිටියේ. එහෙමයි ස්වාමීනි. ඒ සියලු සත්වයන්ගේ රජෙක් විදිහට දැන් හිටියේ. ඒ සියලු විෂයන්ගේ අධිපති වෙලා හිටියේ. ඒ සියල්ල පරාජය කළා සම්බුද්ධ රාජ්‍ය ගොඩනගලා සම්බුදු රජාණන් වහන්සේ දැන් රජෙක් විදිහට ඉන්නවද? එහෙමයි. සම්බුදුරජාණන් රජෙක් විදිහට ඉන්නවා. දැන් මෙයාගේ පරාජය ප්‍රකාශ කළා. දැන් මේ යන ගම. එහෙමයි. පරාජය ප්‍රකාශ කළා යද්දී මේ අලුතම තව සිද්ධියක් සිද්ධ වුණා. එදා මේ තණ්හා අරති රඟ කියලා දැන් මේ මාරයට ඉන්නු දූවරු 3 දෙනෙක් ඉන්නවා. ඒ දූවරු පවිතු මාරයා ළඟට ගියා කියන. ගිහින් පවිතු මාරයට ගාතාවකින් මෙහෙම කිව්වා කියන මොකද්ද? තාත්තේ මොකද එයා දුකින් ඉන්නේ. ඉරිය රැඳ ඉන්නවනේ. එහෙමයි. පුරුෂයෙක් අයියෝ පුරුෂයෙක් ශෝක කරනවද කියලා ඇහුවා. පිරිමි කෙනෙක් අන්නවද කියලා ඇහුවා. ශෝක කරනවද කියලා ඇහුවා. වනාන්තරයේ ඉන්න හස්ති රාජයෙක් අල්ලාගෙන එනවා වගේ අපි ඔහු රාග තුණ්ඩුවෙන් බැදලා අපි අල්ලගෙන ඉන්න කිව්වා. එතකොට ඔයාගේ වසඟයට ඔහු ගන්න පුළුවන් කිව්වා. එහෙනම් අපිට තේරෙනවා මේ නොපිරෙන ලෝකවලින් කෙනෙක් හිත රාග තුණ්ඩුවෙන් බඳින්න පුළුවන්. එහෙමයි. ද්වේෂයෙන් බඳින්න පුළුවන්. මෝහයෙන් බඳින්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒකත් එක්ක විතර මේ ලෝකෙ පවතින්නේ. ඉතින් අපිට නොපෙරුණාට මේ ජනයා මේව තුල හිර කරවන තොණ්ඩුවක් තියෙනවා මේ ලෝකෙ. එහෙමයි. කෙමනක් තියෙනවා. මේක අවබෝධ කරන්නේ සර්වඥයන් වහන්සේ. ඒක සම්බුදු ඥාණයට අයිති ඒක. එහෙමයි. සම්බුද්ධත්වයට අයිති. දේශනාවක තියෙනවා මේ චූලගෝපාල සූත්‍රයේ තියෙනවා මේ ලෝකේ සමහර ශ්‍රමණයෝ ඉන්නවා කියන බ්‍රාහ්මණයෝ ඉන්නවා කියන ජරාව ගැන දන්නේ නැහැ කියන ජරාවට පත් වෙන ධර්මයන් ගැන දන්නේ නැහැ කියන. මරණය ගැන අවබෝධයක් නැහැ කියන මරණය කරා පමුණුන ධර්මයන් ගැන අවබෝධයක් නැහැ කියන. මාරය ගැන අවබෝධයක් නැහැ කියන මාරයට අයිති වෙන ධර්මයන් ගැන දන්නේ නැහැ කියන. එහෙමයි. එහෙම කෙනෙක් කවුරු හරි කෙනෙක් ශ්‍රාවකත්වයේ පැතු සරණ ගියොත් ඒ කෙනාට කිසි වැඩක් නැහැ කියන. ප්‍රයෝජනයක් නැහැ කියන. ඒ මාරය ගැන දන්නෙත් නැහැ. එහෙනම් මාරය ගැන දන්නේ නැති ශාස්ත්‍රුන් වහන්සේ නමක් ගාවට ගියොත් එහෙම යන කෙනාට මාරය ගැන නිදහස් වෙන්න පුළුවන්ද? බැහැ. එහෙමයි ස්වාමීනි. මරණේ නිදහස් වෙන මාවතක් ගැන දන්නේ නැති කෙනෙක් ගාවට ගියොත් මරණේ නිදහස් වෙන්න පුළුවන්ද? දන්නේ නැහැ නේ. එහෙමයි. පින්වත් මහණෙනි, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජරා ව්‍යාධි මරණ අවබෝධ කරගෙන ඉන්නේ. ජරා ව්‍යාධි මරණ වලට පමුණුවන ධර්මයන් අවබෝධ කරලා ඉන්නෝ කියනවා. එහෙමයි. මාරය අවබෝධ කරලා ඉන්නේ මාර පාක්ෂික ධර්මයන් තථාගතයන් වහන්සේ අවබෝධයක් තියෙනවා කියනවා. මාරයෙන් නිදහස් වෙන විදිය තථාගතයන් වහන්සේ අවබෝධ කරලාගෙන ඉන්නේ. එවන් තථාගතයන් වහන්සේ නමකට ශ්‍රාවකයෙක් ආවොත් එහෙම මොකද වෙන්නේ කියලා අහනවා. පිහිටක්මයි කියන තියෙන්නේ. අනිත් කිසි තැනක පිහිටක් නැහැ. එහෙමයි. වෙන කිසි තැනක පිහිටක් නැහැ. ඒ සෑම තැනකම තියෙන්නේ මාර රාජ්‍ය. සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් බැහැරව යම් කිසි කෙනෙක් හොය වෙන තැනකට ගිහිල්ලා පිළිසරණ පතනවද? ඔහු පතලා තියෙන්නේ මාර රාජ්‍යයයි. එහෙමයි. ඔහු පතලා තියෙන්නේ මාර රාජ්‍යය. ඒ නිසා මේවන් උතුම් මොහොතක මාර රාජ්‍ය පතන කෙනෙක් වෙන්න එපා. මරුගේ තුරුලට යන කෙනෙක් වෙන්න එපා. එහෙමයි. මරු වසඟයට යන කෙනෙක් වෙන්න එපා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහගත්තොත් තමයි මේ සියල්ලෙන්ම ඊතර වීමේ මහා භාග්‍ය උදා වෙන්න පටන් ගන්න. එහෙමයි. ඒතර හරි පුදුමයි. ඒතකොට දැන් කියනවා මාර්ය කියනවා දැන් දරුවෝ ඇවිල්ලා කිව්වනේ දියණිවරු 3 දෙනා අපි රාගේ තුණ්ඩුවට බැඳ ගන්නවා කියලා. ලෝකයේ සුගතයන් වහන්සේ නිකලෙස් වෙලා ඉන්නේ අරහත්. රාගෙන් ඔහු බඳින එක කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මාර විශේෂ ඉක්මවා ගිහිල්ලා ඉන්නේ දැන් ওই වජිරාසන භූමියේ. අන්නේ නිසයි මම මේ ගොඩක් ශෝක වෙවි ඉන්නේ කිව්වා. ඊට පස්සේ කියනවා එතකොට තණ්හා අරති රංගා යන මාරු දූර බුදුරජාණන් වහන්සේ ළඟට ගියා කියනවා. එහෙමයි. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ මෙහෙම කිව්ව කියන ශ්‍රමණයන් වහන්සේ අපි ඔබ වහන්සේ පාකමල් ලැබියස බැල මෙහෙවර කරන්නම් කියලා කිව්වා කියනවා. බොමැඩනස් බොමැඩ. එහෙමයි. මෙතන කියන්නේ උරුවේල ජනපදයේ කියලා තියෙන්නේ. බොමැඩදි වෙන්න ඕන. එහෙමයි. මේක මේ සත්‍ය සිදුවීමක්. එහෙයි.
දැන් මට මතකයි ඔය අය තායිලන්තෙන් ගහලා තිබුණනේ අර මේ කාටුන් එකක් ගහලා තිබුණනේ. එහෙමයි. ඒකෙත් තිබ්බනේ ඒකට මේ මාරු දූරුගේ සිද්ධිය. එහෙයි. ඒක දැන් මේ තනිකර සූත්‍ර පිටකේ තියෙන කාරණා මේ. එහෙමයි. ශ්‍රමණයන් වහන්සේ අපි ඔබ වහන්සේගේ පාකමන් ලැබීස බැලමිහිවර කරන්නම් කිව්වා. එතකොට කෙලෙස් නැති කරලා අනුත්තර විමුක්තියට පත්වෙච්ච කෙනෙක් සිටින්නේ යම් ආකාරයකින්ද ආන්නේ ආකාරයෙන් වැඩ සිටි භාග්‍යතුන් වහන්සේ මාරුදූරුන්ගේ අදහසට හිත යොමු කළේවත් නැහැ කියනවා. දැන් අපි ගාවට නම් කෙනෙක් ඇවිල්ලා ලස්සන කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම අපි ඔබ මේ ඔබතුමාට ඔබ වහන්සේට අපි සේවය කරන්න කියලා මොකද වෙන්නේ? එහෙමයි ස්වාමීනි. අග්ගල පිළිගන්නෝනේ. ශාස්ත්‍රඥ වහන්සේ විරාගීව ලස්සනට වැඩ සිටියා කියන අතහැරලා දාලා. එහෙමයි. ඊළඟට තණ්හා අරති රඟා යන මාරුදූරු පැත්තකට ගියා කියනවා. එතන කිසි වගක් නැහැ නේ භාග්‍යතුන් වහන්සේ ගණන් ගන්නෑ. මෙහෙම සාකච්ඡා කළා කියන පුරුෂයන්ගේ හැඟීම් හරි විවිධාකාරයි. අපි එකිනෙක කෙනා සිය බැගින් වන විදියට කුමාරිකාවන්ගේ වෙස්මමාගම අපි කට්ටිය. තුන් දෙනාද. එකිනෙක කෙනා වෙන වෙනම. ඒක තමයි හොඳ කියලා තණ්හා තරති තරඟත් මාරුදූරු එකිනෙක කෙනා සිය බැගින් එක්කෙනෙක් 100ක් මවාගත් අනිත් එක්කෙනා 100යි අනිත් එක්කෙනා 100යි. එහෙමයි ස්වාමීනි. හරියට තරුණ කුමාරිකාව වගේ. සිය බැගින් වන විදියට වෙස් අරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා කියන කිහින් බුදුරජාණන් වහන්සේට මෙහිම කියන ශ්‍රමණයන් වහන්සේ අපි ඔබේ පාකමන් ලැබියස මෙහෙකරු වෙන්නම්කෝ කියලා. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියල්ල දිනලා තුන් ලෝක දිනාගෙන කෙලෙස් යුද්ධ ජය අරගෙන ඉන්න ශාස්ත්‍රුන් වහන්සේගේ කෙලෙස් නැති කරපු අනුත්තර විමුක්තියට පත්වෙච්ච කෙනෙක් ඉන්නේ යම් ආකාරයකින්ද ආන්ගේ ආකාරයෙන් වැඩ සිටි භාග්‍යතුන් වහන්සේ මාරුදූරුන්ගේ අදහසට හිත යොමු කළේවත් නැහැ කියනවා. ගණන් ගත්තා. ඊළඟ තණ්හාරති රංගා මාරුදූරු පැත්තකට ගියා කියනවා. ගිහිල්ලා ආයෙ සාකච්ඡා කළා කියන. පුරුෂයන්ගේ හැඟීම් හරි විවිධාකාරයි. ඒ නිසා අපි මෙහෙම කරමු. එක එක්කෙනා සිය බැගින් වන විදිහට දරුවන් නොයදූ ලලනාවන්ගේ වෙස් ගනිමු. ද කුමාරිකාවන්ගේ වෙස් නෙමෙයි. එහෙමයි. බැඳලපු කාන්තාවන්ගේ සමවයසේ ඒ විදිහට මෝරා ගියපු ශරීර සහිතව. එහෙමයි. අර ලදරු වයසේ නෙමෙයි. එහෙමයි. ඉතින් තණ්හා අරති රඟා යන මාරුදූරේ මොකද වෙන්නේ? එකිනෙක කෙනා සිය බැගින් දරුවන් නොයදූ ලලනාවන්ගේ වෙස් ගත්තා කියලා කියනවා. වෙස් අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගියාගෙන ගිහින් භාග්‍යතුන් වහන්සේට මෙහෙම කියනවා ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේගේ පාකමල් ලැබියස අපි මෙහෙකරු වෙන්නම්කෝ කියලා. එතකොට කෙලෙස් නැති කරපු අනුත්තර විමුක්තියට පත්වෙච්ච කෙනෙක් ඉන්නේ යම් ආකාරයෙන්ද? ඒ ආකාරයෙන් කිසි වෙනසක් නැහැ කියන. කිසි වෙනසක් නැහැ කියන. හරි පුදුමයි කියන ඔය විමර්ශක කියලා සූත්‍රයක් තියෙන මජ්ක්‍ධිම නිකායේ එතන දේශනා කරනවා සිද්දකීමේ හැකියාව නැති කෙනෙක් භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධද නැද්ද කියලා තේරුම් ගන්නේ කොහොමද කියලා. එහෙමයි ස්වාමීනි. කෙනෙක් දෙසිත දකින්න බෑ. එහෙමයි. බාහිරින් කොහොමද සම්මා සම්බුද්ධ නැද්ද කියලා දැනගන්නේ? බුදුරජාණන් වහන්සේම තමන් ගැන දකින්න ඕන විදිහ බාහිරින් දැකලා පවා තේරුම් ගන්න විදිහ කියලා දෙනවා. කුමක් නිසාද? සර්වඥ නිසා. එහෙමයි. සර්වඥ නොවන කෙනෙක් කවදාවත් තමන් ගැන මෙහිමත් බල්ලා මගේ කෙලෙස් අල්ලපල්ලා කියලා කියන්නේ නැහැ නේ කවදාවත්. යටපත් තමන්ගේ දේවල් හංගන්න මහන්සි ගන්නවා මිසක්. එහෙමයි ස්වාමීනි. තමන්ගේ දේවල් හංගන්න මහන්සි ගන්න. කියනවා මේ මූණ දිහා බලලා හඳුන ගන්න පුළුවන් කෙලෙස් තියෙනවා කියනවා. බලන්න කියනවා ඕන කෙනෙක් දිහා. බලන්න කියනවා මන් දිහා. අනිත්‍යයි දිහා බලද්දි තේරෙයි කියනවා මූණ දිහා බලලා අල්ලගන්න කෙලෙස් තියෙනවා කියලා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ දිහා බලද්දි තේරෙයි කියනවා මූණ දිහා බලන් ඉඳලා අල්ලගන්න පුළුවන් කෙනෙක් තථාගතයන් වහන්සේ ගාව නෑ කියලා කියනවා. උගලන්ට නිෂ්ඨාවට එන්න තියෙන වෙන අයුරකින් නෙමෙයි කියනවා. එහෙමයි ස්වාමී. ආශ්චර්යයි. එහෙමයි. ඊළඟට කියන මූණ දිහා බලන් ඉඳි තියෙන කෙලෙස් නැති වුණත් සමහර අයට තියෙනවා කියනවා කලින් කාලට ඇති වෙන කෙලෙස් තියෙනවා කියනවා. එහෙම බලද්දී අන්න අය ගාව නම් කලින් කාලට ඇති වෙන කෙලෙස් tie කියනවා. සර්වච්ඡයන් වහන්සේ ගාව කලින් කාලට හරි ඇති වෙන කෙලෙස් කොච්චර චෙක් කළත් අහුවෙන්නේ නැහැ කියනවා. ඒක තමයි කියන ස්වභාවය. ඕනනම් බලන්න කියලා වින්වත් මහන් චෙක් කළා. එහෙමයි. ඊට පස්සේ ලස්සන කතාවක් කියනවා. ඒ වගේම පින්වත් මහන්නේ සමහර අය ඉන්නවා කියන ලාභ සත්කාර තියෙද්දි එක විදියක් ලැබුණට පස්සේ තව විදියක්. එහෙමත් චෙක් කරලා බලන්න කියන තථාගතයන් වහන්සේ ගැන. බලද්දී තේරෙයි කියන පින්වත් මහන්නේ සර්වඥ තථාගතයන් වහන්සේ ලාභ සත්කාර තියෙද්දි ලාභ සත්කාර නැතුව තියෙද්දි එකම විදියයි කිසි වෙනසක් නැහැ කියලාමයි කියන දකින්න වෙන්නේ. ඒ වෙන අයුරින් කිසි චෝදනාවක් කරන්න බෑ කියන. එහෙමයි. පුදුම දෙයක් නේ. එහෙමයි.
කිසි වෙනසක් නැහැ. එහෙමයි. කිසිම දෙයකට අහු වෙන්නේ නැහැ. හරියට නිකන් අර උපමාවක් තියෙන මට මතකයට මහා කශ්‍යපයන් වහන්සේගේ හරිය අත අහස උසට මේ ඔසවලා එහාට මෙහාට අත විසිරවද්දි කිසි තැනක ගැටෙන්නේ නැහැ නේ අත. එහෙමයි. අත පැටලෙන්නේ නැහැ නේ. නිදහසේ අත එහාට මෙහාට කරන්න පුළුවන් කියනෝනේ. ඒ වගේ තමයි කියන්නේ නිකලෙස් හිත කියන එක. කිසිම තැනක පැටලෙන්නේ නැහැ කියනවා. එහෙමයි. අර නෙළුම් පත්‍රයකට දියබිඳක් දාලා කොතරම් එහාට මෙහාට කළත් දියබිඳුව ලස්සනට එහාට මෙහාට යනවා මිසක දියබිඳුව පත්‍රේ තැවරෙන්නේ නැහැ කියනවා. එහෙමයි. ඒ වගේ තමයි කියන්නේ නිකලෙස් හිත. ස්වාමිනී කෙලෙස් සහිත හිතක් මේ ලාභ සත්කාර ලැබෙනකොටම කෙතරම් වෙනස් වෙනවද? කොතරම් වෙනස් වෙලා යනවද? එහෙමයි. ඒ තියෙන වචන, ඒ තියෙන ක්‍රියාකලාප, ඒ මූණ ඉරියව්, හැසිරෙන විදිය ඔක්කොම මොකද වෙන කාලේ යනකොට වෙනස් වෙනවා. ඒක තමයි කෙලෙස් වල ස්වභාවය. එහෙමයි ස්වාමී. නිකලෙස් සර්වඥයන් වහන්සේ දැන් වජිරාසන භූමියේදී කෙලෙස් සුදු ජය අරගෙන ඉන්නේ. එහෙමයි. කෙලෙස් සුදු ජය අරගෙන ඉන්නේ. කිසික අඩු ගානේ තමන් වහන්සේගේ ආධ්‍යාත්මීය ආශ්‍රවයන්ගෙන් කැළඹීමකුත් නැහැ. බාහිර ලෝක කිසි කෙනෙකුට ආධ්‍යාත්මයට බලපෑමක් කරන්න බෑ. එහෙමයි. එහෙම නිකලෙස් ගුණයෙන් සර්වඥයන් වහන්සේ වැඩ සිටිනවා. එහි මින්දිදි තමයි දැන් මාර දూరు ඇවිල්ලා සර්වඥයන් වහන්සේ චෙක් කරන්න හදන්නේ. මේ සර්වඥ බවමයි දිස් වෙන්නේ. එහෙමයි. විශාරද බවමයි දිස් වෙන්නේ. ඒතර සර්වඥ බව ගැන විශාරද ඥානයක් තියෙනවා. ඔබ වහන්සේ සියල්ල අවබෝධ කළා. සම්මා සම්බුද්ධෝති වතසෝ භගවා ඉමේ ධම්මා අනමි සම්බුද්ධා. ඔබ වහන්සේ සියල්ල අවබෝධ කළා කියලා ප්‍රතිඥා දෙනවා. නමුත් ඔබ වහන්සේ මේ දේ අවබෝධ කළේ නැහැ. අසවල් දේ අවබෝධ කළා නැහැ. අසවල් දේ අවබෝධ කළා නැහැ කියලා මේ ලෝකෙ කිසි කෙනෙකුට කියන්න බෑ. කිසිම කෙනෙකුට. එහෙමයි ස්වාමීනි. දෙවියන්ට කියන්නත් බෑ කියනවා, බ්‍රහ්මුන්ට කියන්නත් බෑ කියනවා, ශ්‍රමණයන්ට කියන්නත් බෑ කියනවා, බ්‍රාහ්මණයන්ට කියන්නත් බෑ කියනවා. කිසි කෙනෙකුට සාරිපුත්ත සිදුරක්වත් දකින්න බැරි නිසා මම විශාරදව කියනවා. එහෙමයි. විශාරදව කියනවා. දැන් අපි නම් දන්නේ නැති කාරණාවක් අපෙන් කෙනෙක් ඇහුවොත් එම පොඩ්ඩක් බයක් ඇති වෙනවනේ හිතේ. එහෙමයි. සාස්ත්‍රණාසට ඒව නැහැ. විශාරදව කියනවා ඉන්නේ. එහෙමයි. හරි ආශ්චර්යයි. එතකොට මොකද වුනේ? දැන් මාර්දුවරුන්ගේ හිත යොමු කළේ නැහැ. ඊට පස්සේ ආපහු තමයි අර තුන් දෙනා ගිහින් පැත්තකට ආයෙ කතා කරනවා. අපි සිය බැගින් එකතු වෙලා සිය මවාගෙන දරුවෙක් වැදූ කාන්තාවක් වෙස් අරගමු. දරුවෙක් සැරයක් වැදූ කාන්තාවක්. එහෙමයි. ගියා. හරි ගියේ නැහැ. අහුවෙන්නේ නැහැ. ඊළඟට දෙවරක් වැදූ කාන්තාවක් විදියට වෙස් වලා ගන්නවා. එහෙමයි. හරියන්නේ. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට දැන් ඔන්න ඒ පැත්ත වෙනස් කළා කොහමද? ඊළඟට ඒගොල්ලෝ මධ්‍යම ප්‍රමාණී සිරුරක් ඇති කාන්තා. දැන් කියන්නේ පුරුෂයන්ගේ හිත් කැමති වෙනවා මේ සෑම තාලේ ස්වභාවයට. ඒ නිසා තමයි මේ සෑම ස්වභාවයක්ම මවාගන්නේ. එහෙමයි. දැන් අද ඒක ලෝකේ තියෙන එකනේ. සමහර මේ තරුණයෝ දැකලා තියෙන වයසක ආච්චිල බැඳගන්නේ. එහෙමයි. සමහර අක්කල කසාද බඳින්නේ. සමහර කට්ටිය දැන් අද වර්තමානයේ හරියට ප්‍රසිද්ධයිනේ ඔක. එහෙමයි. සමහර මේ තමන්ගේ දියණියෝ වගේ අය කසාද බඳගෙන සමහර මේ කට්ටිය. එහෙමයි. ඒ කියන්නේ එක එක ස්වභාවයට හිත කැමති. ඊට පස්සේ මොකද උනේ? සමහර කට්ටිය දැන් බලන්න මේ කට්ටිය චෙක් කරලා බලන විදිය ඉඩක් තියනවද කියලා බලනවා. කොහෙන් හරි ඉඩක් තියනද බලන්න. එහෙමයි ස්වාමීනි. කොහෙන් හරි හිත පටලව ගන්න පුළුවන්ද කියලා බලන්න. එහෙමයි. ඊට පස්සේ මොකද උනේ? මධ්‍යම ප්‍රමාණයේ සිරුරක් ඇති කාන්තාවන් 100 මවා ගත්ත කියනවා. හරි ගියනේ. එහෙමයි. යොමු කළේවත් නැහැ. ඊළඟට මොකද උනේ? තරබාරු ශරීරමව ගත්තා කියනවා. හරි ගියේ නෑ. බෝසතාණන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ ඇස්වත් යොමු කළේ නෑ. එහෙමයි. බලන්න මේ මාර්ය යුද්ධය ජය ගන්න විදිය. එහෙමයි. පුදුම ආශ්චර්යයනේ. එහෙමයි සර්. හිතා ගන්න බෑ. එතකොට තණ්හා අරති රංගා යන මාර දూరు එතනින් ඉවතට ගිහිල්ලා ආයෙත් කතා වුණා කියන මෙහිම. අපේ තාත්තා නම් කිව්වේ ඇත්තක්මයි. ලෝකේ සුගතයන් වහන්සේ ඒකාන්තයෙන් නිකලෙස්මයි. මාර දూరు කියනවා. එහෙමයි. රාගයෙන් බඳින එක නම් ඒකාන්තයෙන් මේ සුගතයන් වහන්සේ නම් කරගන්න බැරිමයි අපිට. පුළුවන් කමක් නෑ. මාර විශේෂ ඉක්මවා ගිහින් ඉන්නේ. ඒ නිසයි මං ගොඩාක් ශෝක වෙන්නේ කියලා අපේ තාත්තා යම් කතාවක් කිව්වද මේක නම් සත්‍යයක්මයි කිව්වා. සත්‍යයක්මයි කිව්වා. එහෙමයි. නමුත් රාගයේ දුරු නොවුන ශ්‍රමණේකට හරි බ්‍රාහ්මණේකට හරි අපි මේ කරපු උපක්‍රමයෙන් ඔවුන් ළඟට ගියා නම්
රාග දුරු නොකරපු කෙනෙක් ගාවට ගියා නම් ඔවුන්ගේ හදවත් පැලෙනවා කියන රාගේ මුසපත් වෙලා. ඒ රූපෙ එච්චර ලස්සනයි කියන. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. එතකොට මේ උමුතු වෙනවා කියන. ඒතර එහෙමයි දැන් සමහර තරුණයෝ දැකලා නැද්ද? සමහර තරුණ ළමයි ඉන්නවා මොන ප්‍රේම සම්බන්ධයකට ගිහිල්ලා එයා අපස මේ බෑ කිව්වොත් එහෙම සියද විහානි කරගන්න ඕනේ. ඒක කුමක් නිසාද? රාගේ මේ මුසපත් වෙලානේ. එහෙමයි. සමහර මේ අවුරුදු 30 40 පිරිමි ඉන්නවා ජීවිතේ විනාශ කරගන්න කල්පනා කරනවා. මුසපත් වෙලා රාගේ. එහෙමයි. හරි පුදුමයි ඒක. ඒතර මේක වයස වේදයක් නැහැ මේක මේ රාගේ මුසපත් වුණාට පස්සේ පිස්සු වටනවා කියන එක. එහෙමයි. අපි මේ කරපු උපක්‍රමයෙන් ඔවුන් ළඟට ගියොත් ඔවුන්ගේ හදවත් පැලෙනවා කියන කටින් උළුලේ මතුවෙනවා කියන. එහෙම ලෝක සිද්ධි තියෙනවා කියනවා. එහෙමයි. උම්මත්තක බවට පත් වෙවි සිහිවිකල් වේවි කියන අමු උණ බට ගහ කපල දැම්ම වගේ වේලිලා යනවා කියන මේ මහ පුරුෂය. වේල්ල මැලවිලා යනවා කියන මැරිලා වැටෙනවා කියනවා. එහෙමයි. ඊට පස්සේ තණ්හා අරති රංගා යන මාර්ගදූර බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහින් පැත්තකින් දැන් හිටගත්ත පැත්තකින් සිටිය තණ්හා නම් මාර්දියනිය බුදුරජාණන් වහන්සේ ගාතාවක් කියනවා. මොකද ශෝකින් ගිලිලා මේ වනයේට වෙලා ඉන්නේ? තාත්තා ප්‍රශ්න ටික මහන්න දැන්. එහෙමයි. ධනහානියක්වත් වුණාවද්ද? වෙන පැතුමක්වත් තියෙනවද? ගමේ ඉඳෙද්දී මොකව වරදක්වත් කරාවත්ද? ඒක මේ කැලේට වෙලා ඉන්නේ රිංගගෙන. මොකද ජනියත් එක කිසි මිත්‍රකමක් නැත්තේ ඇයි? ඔබ වහන්සේ කවුරුවත් එක්ක මිත්‍රකමක් ඇති කරගන්නේ නැහැ නේද කියලා අහනවා. එහෙමයි ස්වාමී. ඊට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රිය වූ මිහිරි වූ ස්වරූප ඇති මාර සේනාව පරදවලා මං හුදකලාම ධානය වඩනවා. හදවතේ ශාන්තිය වූ ජීවිතයේ අර්ථයට පැමිණීම වූ ඒ අරහත් ඵල සෝය මං අවබෝධ කරගෙන ඉන්නේ. ඒ නිසා මං ජනයත් සමග මිත්‍රකමක් නැහැ. මිත්‍රකම තියෙන කුමක් එක්කද? අරහත් ඵලයත් එක්ක. එහෙමයි. ජනයත් එක්ක මිත්‍රකමක් නැහැ කියනවා. මං අරහත් ඵල සෝයත් එක්ක මිත්‍රකමින් ඉන්නවා කියනවා. ඒ නිසා මං කවුරුත් එක්කවත් මිත්‍රකමක් ඇති කරගන්න මට ඕනේ නැහැ කියනවා. එහෙමයි ස්වාමී. හරි ආශ්චර්යයි. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ. ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ සර්වඥයි සියල්ල අවබෝධ කරලා ඉන්නේ මේ ධර්ම නම් ඒක එවන් සිතකින් පැන නැගුණු මේ ධහමමයි මනාකොට දේශනා කරපු ධහමක් වෙන්නේ. එහෙමයි. අකාලික ධහමක් බවට පත් වෙන්නේ මේ සම්බුදු සිතක් තුල පැන නැගුණු ධහමමයි. සම්බුදු සිතක අසිරියමයි. ඒතර මේ ධහම ස්වාක්ඛාත වුණා නම් ඒ ධහමට ස්වාක්ඛාත ගුණේ ලැබුණේ කුමක් නිසාද? සර්වඥ හිතේ තියෙන ආශ්චර්ය නිසා. එහෙමයි ස්වාමී. හරි ආශ්චර්යයි. දහමකට ලැබෙන අකාලික ගුණයක්. ඒ අකාලික ගුණය ලැබෙන්නේ කුමක් නිසාද? සර්වඥ හිතේ තිබිච්ච ආශ්චර්ය නිසා. එහෙමයි ස්වාමී. දහමකට ලැබෙනවා නම් ඒහි පස්සේ ගුණයක්, ඕපනායික ගුණයක්, පච්චත්තම් වේත්තබ්බ විඤ්ඤාහි කියලා ගුණයක් ලැබෙනවා නම් ඒ තථාගත සම්බුදු හිතේ තියෙන ආශ්චර්යෙන් ලැබිච්ච ගුණයක්. ශාවක සංඝ රත්නයේ සුපටිපන්න ගුණයක් ලැබෙනවා නම්, උජුපටිපන්න ගුණයක් ලැබෙනවා නම්, ඥායපටිපන්න, සාමීචපටිපන්න ගුණයක් ලැබෙනවා නම් සම්බුදු සිතේ ආශ්චර්යමයි තියෙන්නේ. සම්බුදු සිත නම් ආශ්චර්යයි. එහෙමයි ස්වාමී. මේ ලෝකේ සංඝයා අනුත්තර පින්කෙතක කියලා ගුණයක් ලැබෙනවා නම් ඒ ගුණය ලැබෙන්නේ සම්බුදු සිතේ අසිරියෙන් ලැබෙන්නේ. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. ස්වාමීනි මනාකොට දේශනා කරන ලද මේ මොනතරම් ගුණ අර්ථයක් ලෝකේට සදන සම්බුදු සිතින් උපද්දලා දෙනවද නේ? ඇති කරලා දෙනවද? එහෙමයි. සම්බුදු සිතක් අම්මෝ මේ බුද්ධ දේශනාව පුරාවට විහිදෙන්නේ ආලෝක ජනිත වෙන්නේ සම්බුදු සිතේ ආලෝකය. එහෙමයි ස්වාමීනි. සම්බුදු සිතේ පැන නැගුණු මේ සූත්‍ර දේශනා මේ ඔක්කොම තියෙන විද්‍යාව මේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. සම්බුදු සිතේ පැන නැගුණු ප්‍රඥාවේ අසරිය මේ සූත්‍ර දේශනාව පුරාවට තියෙන්නේ. එහෙමයි. වෙන කිසි දෙයක් නෙවෙයි. එහෙමයි. සම්බුදු සිත එහෙනම් ඒකාන්තයෙන් අසිරිමත්මයි. සම්බුදු සිත ඒකාන්තයෙන් අසිරිමත්මයි. එතකොට අරති මාරදු භාග්‍යතුන් වහන්සේ ගාථාවකින් පැවසුව කියන කොහොමද? මේ සසුනේ භික්ෂුව කෙමුදු ආකාර දහමක් හැසිරීම බහුල වශයෙන් කිරීමෙන්ද පංචකාමයේ නැමැති සැඩපහරත් මනසේ ඇතිවන කෙලෙස් නැමැති සැඩපහරත් තරණය කරන්නේ මේගොල්ලෝ බනහන දැන්. එහෙමයි ස්වාමීනි. ඊට කියනවා කෙමුදු ධානයක් බහුල වශයෙන් කළොත්ද කාම සංඥාව ඔහුට බාහිර දෙයක් වෙන්නේ. කාම සංඥාව තමන්ගේ හිතට නොයා ඒක බාහිර දෙයක් බවට පත් වෙන්නේ මොන වගේ ධානයක් වඩා ගත්තාමද? දැන් මේකට අරුම් පුදුමයි. එහෙමයි ස්වාමීනි. ඒ සංඥාව ඔහුට නොලැබෙන්නේ කුමක් නිසාද?
දැන් හරියෙන් පෙන්නනවා හිතට යන්නේ. රාගය උපද්දවන අරමුණ පෙන්නනවා හිතට යන්නේ. මොකක්ද අහන මේ හිතේ අසිරිය? මොකක්ද අහන පුරුදු කරගත්තේ? එහෙමයි. ඊට සර්වඥයන් වහන්සේ දේශනා කරනවා ඒ භික්ෂුවේ කය සංසිඳලා තියෙන්නේ. සිත ඊටා හොඳින් නිදහස් වෙලා තියෙන්නේ හැම දෙයකින්ම. සංස්කාර කියන දේවල් රැස් වෙන්නේ නැහැ. ඡය වෙලා තියෙන සංස්කාර කියන දේවල්. එහෙමයි. සතර සතිපට්ඨානෙ සිහිය පිහිටලා තියෙන්නේ. කායානුපස්සනාවේ, වේදනානුපස්සනාවේ, චිත්තානුපස්සනාවේ, ධම්මානුපස්සනාවේ මනාකොට රැඳිලා තියෙන්නේ. තණ්හා රහිතව ඉන්නේ. ධර්මාවබෝධය තුළින් ධානය වඩන ඔහු බාහිර අරමුණු විතර කරන්නේ නැහැ. ඒ නිසා බාහිර අරමුණු වල ඇවිස්සෙන්නේ නැහැ, සිහි කරන්නේ නැහැ, හැකිලෙන්නේ නැහැ කිව්වා. ඔය ආකාරයට බහුල වශයෙන් ජීවිතයේ ගෙවන භික්ෂුව පංචකාමයේ නැමැති සැඩ ගඟත් මනසේ ඇතිවන අරමුණු තරණය කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එහෙමයි. ඔය විදිහට භික්ෂුව බහුල වශයෙන් ධානය වඩනකොට කාම සංඥාපව බැහැර වෙලා යනවා. ඒව ලැබෙන්නේ නැහැ කිව්වා. ඒ ආධ්‍යාත්මය තුළ උපදින්නේ නැහැ කිව්වා ඒවා. එතකොට රංගා කියන මාර්ගය බුදුරජාණන් වහන්සේ සවිද මේ තුන් දෙනාම හරි පුදුම ප්‍රශ්න අහනවා. රංගා අහනවා මොකද්ද? ශ්‍රාවක පිරිස් පිරිවරාගෙන චාරිකාවේ වඩන මේ ශාස්ත්‍රුන් වහන්සේ තෘෂ්ණාව නැති කරලා ඉන්නේ. බොහෝ සත්‍යයන්ද මේ නිසා තෘෂ්ණාව නැති කරලා දානවා. මේ තණ්හා රහිත මොනිදුන් මාර්ගය ග්‍රහණයෙන් සිටින බොහෝ සත්‍යයන් පැහැරගෙන සසරින් ඈතරට රැගෙන යනවා කියලා කිව්වා කියනවා කෑ ගහලා. එහෙමයි. ඊතර බුදුරජාණන් දේශනා කරන ඔව් මහා වීර වූ තථාගතයන් වහන්සේලා මේ සත්‍යයන්ව සද්ධර්මයේ තුලින් ඈතර කරනවා තමයි. නිකන් නෙමෙයි ඈතර කරන්නේ කොමකින්ද? සද්ධර්මයෙන් තමයි ඈතර කරවන්නේ. එහෙමයි. සද්ධා උපද්දෝනෝ සද්ධාවෙන් තමයි කෙනෙක් ඈතර කරවන්නේ. කෙනෙකුගේ හිත තුළ වීරිය උපද්දවන වීරියෙන් මේ ඊතර කරවනවා. එහෙමයි. කෙනෙකුගේ හිත තුළ සිහිය උපද්දවනවා ඊට පස්සේ එයා සිහියෙන් ඊතර වෙනවා. කෙනෙකුගේ හිත තුළ සමාධිය උපදින ආකාරයෙන් අනුශාසනා කරනවා. ඒ උපදව ගන්න සමාධියෙන් ඊතර වෙනවා. කෙනෙකුගේ හිත තුළ ප්‍රඥාව උපදින ආකාරයට අනුශාසනා කරනවා. ඒ උපදව ගන්න ප්‍රඥා ලෝකෙන් ඊතර වෙනවා. අනුශාසනාවෙන් මේක කරන්නේ. එහෙමයි. බලන්න මේ ධර්ම දානයක අසිරිය මේ අනුශාසනාවෙන් එහෙනම් දෙව් මිනිස් ලෝකයා සසර කතරින් ඈතර කරවන්නේ. සතුටු වෙන්න සාදු සාදු කියලා තමන් මේ දෙව් මිනිස් ලෝකයාට මේ දෙන දහම් පණිවිඩය තථාගත බුදුවරු දෙව් මිනිස් ලෝකයා සසර කතරින් ඈතර කරවන්න දුන්නු දහම් පණිවිඩයක්. එහෙමයි. එහෙනම් දෙව් මිනිස් ලෝකයා මේ ජරා ව්‍යාධි මරණ දුකින් ඈතර කරවන්න තමන් එහෙනම් මේ මාර්ගය විවර කරන්න උපකාර කළා නම් සසරේ යනකොට වැටෙන හැම දුකේදීම තමන්ට සුවසේ ඊතර වෙන පහුර දෙන්න කෙනෙක් ඉදී. එහෙම නේද වෙන්නේ? එහෙමයි. කල ආනන්දයක් ලැබෙනවනේ. ආයුෂ දුන්නා නම් ආයුෂ ලැබෙනවා. දන් දීදී වර්ණය දුන්නා නම් වර්ණය ලැබෙනවා සංසාරේ. දන් දීදී සැපේ බලය දුන්නා නම් තමන්ට සැපේ බලය ලැබෙනවා. එහෙනම් සසර දුකින් ඊතර වෙන කරවන මාවත විවර කළා නම් මොකද වෙන්නේ? ජරා ව්‍යාධි මරණ දුකට පත්වෙච්ච සත්‍යයට. තමන් සසරේ යනකොට ජරා ව්‍යාධි දුකට බැටෙනකොට තමන් ඊතර කරවන මාවත මොකද වෙන්නේ තමන්ට? තමන් දෙව් මිනිස් ලෝකයට විවර කළා තමන්ට විවර කරවන්න කෙනෙක් ඉන්නවා. එහෙමයි ස්වාමීනි. එහෙමයි මේ ලෝකෙ මේ සිද්ධාන්ත තියෙන්නේ. එහෙයි. එහෙනම් ධර්ම දානී අසිරිය හිතා සතුටු වෙන්න ඊළඟ දේශනා කරනවා ධර්මයෙන් සත්‍යයන් ඊතර කරවද්දී ඉතින් ඒකට ඊර්ෂ්‍යා කරන්නේයි කියලා හෙව්වා බුදුරජාණන් වහන්සේ. එහෙමයි. ඇයි ඊර්ෂ්‍යා කරන්නේ කියලා හෙව්වා. ඉතින් තණ්හා අරති රංගා යන මාර දූවරුත් පවිටු මාරයා ළඟට ගියා. පවිටු මාරයා තමන් ළඟට තණ්හා තරති රංගත් යන මාර දූවරු පැමිණෙනවා දුර තියාම දැක්කා. දැකලා ගාථාවලින් කියනවා මෝඩියේ මානිල් දඬු වලින් පර්වතයක් ඇදගෙන එන්නද උඹලා ගියේ කියලා අහනවා. එහෙමයි. දැන් මාරයට තේරුණා මේ සිද්ධිය කුමක් වගේ නිකන් දැක්කේ. හරියට නිකන් අර මේ මහනිල් දණ්ඩ කියලා කියන්නේ මොලොක් එකක් නේ. එහෙමයි ස්වාමී. ඒකෙන් පුංචි ගලක් අදින්න බෑ බිඳිලා යනවා. දැන් කවුද අන්තිමට බිඳුනේ? මේ අයමයි. නියපොතු වලින් ගල් කන්දක් මේ හාරන්ට දුඹල හිතුවේ කියලා අහනවා. දත් වලින් යකඩ කන්ට දුඹල හිතුවේ කියලා අහනවා. එහෙමයි. මහා ගල් පර්වතයක් ඔලුව උඩ තියාගෙන ගැඹුරු ජලයේ පිහිටක් හොයනවද උඹලා කියලා අහනවා. මොකද වෙන්නේ? හොයන්න ගියොත් එහෙම කිමිදෙන එක වෙන්නේ.
එහෙමයි. ඒ වගේ තමයි සර්වඥයන් වහන්සේගේ අවබෝධයත් එක්ක සෙල්ලම් කරන්න ගියොත් එහෙම ඔය වගේ. මොකක් වගේද? සර්වඥයන් වහන්සේගේ අවබෝධයත් එක්ක බුද්ධ ශාසනයත් එක්ක ඒ නිමල දහමත් එක්ක සෙල්ලම් කරන යන සියලු දෙනා මතක තියාගන්න ඒ හරියට නිකන් මහා ගල් පර්වතයක් ඔලුව තියාගෙන පිහිනන වගේ වැඩක්. තමන්ම තව තව ගිලෙනව මිසක මොහොතකටවත් ඊතර වෙන පියවරක් නම් ඉස්සරහට එන්නේ නැහැ. ඒක තබන්න බෑ. ශාසනයත් එක්ක නිසා සෙල්ලම් කරන්න එපා. එහෙමයි. ඊළඟට කියනවා පපුවේ උලක් ඇනුන වගේ ගෞතමයන් කෙරේ කරලකිල්ල උඹලා ආවද කියලා අහනවා. ඒක ධර්ම සංගායනා කරපු රහතන් වහන්සේලා අන්තිම ලස්සන ගාතාවක් තියෙනවා. තණ්හා අරති රංගායන මාර දූවරු දිලිසි එතනට ආවේ කියනවා. එහෙමයි. ඒදී අපගේ සරුවච්චයන් වහන්සේ උන් පළවහැරිය කියනවා. ගිලේ වැටෙන පුළුන් රොදක් හුළඟින් විසි කරනවා වගේ තමයි කියනවා. සරුවච්චයන් වහන්සේ මාරයත් මාර දූවරු පළවහැරිය. එහෙමයි. සම්බුද්ධ රාජ්‍ය පිහිටුවේ. දැන් මේ පිහිටුවේ මොකද්ද? සම්බුද්ධ රාජ්‍ය. එහෙමයි ස්වාමීනි. ඒතර සම්බුද්ධ රාජ්‍ය පිහිටලා තියෙනකොට අපි තුමු දැන් වෙන රාජ්‍යයක රජෙක් අල්ලගෙන වෙන රජෙක්පත් වෙනවා කියලා අනිත් රජාට මොකද වෙන්නේ එතකොට? පෙරදීනේ. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ රජත් එක්ක ඉන්න සෙන්පතිවරුත් පරාජයටපත් වෙච්ච කට්ටිය. කොච්චර විශ්වෝපෙන් ඉන්න ඇතිද? විශ්වෝපෙන් ඉන්නේ. එහෙමයි. මොකද මේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි යුතු මනසින් යුතු කට්ටියනේ ඔක්කොම. එහෙමයි. ඒතර ඒගොල්ලන්ගේ හිතවල තියෙන බලකාමිය, මේ පෙරෙන ලෝකයක තියෙන බලකාමිය, බලක ඇදරකම ඒවනේ තියෙන්නේ එතකොට. එහෙමයි. ඒව නොලැබී යනකොට මොකද වෙන්නේ? තැති ගන්නවා. දුකටපත් වෙනවා. ඒකනේ ගෙවල් වල සමහර දෙමව්පියන් දරුවෝ එහෙලින් යනකොට කැමති නැහැ. එතකොට මේ දේශපාලන වක්ෂයෙන් ගත්තත් මොකද වෙන්නේ? අනික් කට්ටිය ඉහළට යනකොට කැමති නැහැ. එහෙමයි. මේක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ ලෝකෙ හැම තැනම තියෙන මේක. සමහර පැවිදි සමාජෙත් මේක තියෙන සමහර කට්ටිය ගා. එහෙමයි. කැමති නැහැ. බය වෙලා බිරාන්ත වෙලා ඉන්නේ. බුද්ධ ශාසනයේ තියෙන මේ බය සැබවින්ම බුදු සසුන තියෙන්නේ මේ බය නැති කරන්නයි. ධර්මයේ මුදුන්පත් කරගන්න. ධර්මයේ මුදුන්පත් කරගන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. බය නැති කරන තැනකට එන්නේ ශ්‍රාවකයෙක් මේ යොමු කරන දහමක් මේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. අපිට හිතා ගන්න බැරි කල්ප ගානකට දුර්ලභ රාජ්‍යයක් මේ තියෙන්නේ. මේක හැමතිස්සෙම තියෙන රාජ්‍යයක් නෙමෙයි. එහෙමයි. මේ කල්ප 92ට මේ රාජ්‍ය හත්තාවයි ඉපදුනේ. එහෙමයි. උපදිනවටත් වඩා වේගින් මේ රාජ්‍ය නැතිලා යනවා මේ මහ පෘථුවියේ. එහෙයි. උපදිනවටත් වඩා වේගින් නැතිලා යනවා. ඒ තරම් බලවත් කුමක්ද? මාර රාජ්‍ය. ඒ තරම් බලවත්. මොනතරම් විරුද්ධ බලයකට එරෙහිව සාත්‍රුන් වහන්සේ විමුක්තිය හදාගන්නවද කියන කරුණ. ඒකනේ කියන්නේ. එහෙමයි ස්වාමී. එතකොට ඒක කරන්නේ ගුණයක් විසින් කරන්නේ. එහෙයි ස්වාමී. ඒතර මෙතරම් දුෂ්කර හිතාගන්න බැරි බලවේගයක් දුරු කරන්නේ කොමක් විසින්ද? පාරමිතා බලයක් මත පිහිටලා පාරමිතාව ගුණයක් විදියට ආධ්‍යාත්මික බලවත් කරවලා ඒ මහා ගුණයෙන් විස්මිත ගුණයෙන් ස්වාමී තේජමාන වෙලා එහෙමයි. ඒ ගුණේ පිහිටලා මර බලවේගය දුරු කළ දාන. එහෙමයි. වෙන ක්‍රමයකට නෙමෙයි. එහෙමයි. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මේ ලැබුවා වූ 2565 වෙනි උතුම් මේ වෙසක් මේ වෙසක් එක උදා වෙන මේ අලුත් අවුරුද්ද බුද්ධ වර්ෂයේ මේ පින්වත් සියලු දෙනාටම ඒ සම්බුදුරජුන් ගැන හිත පහදවාගෙන ඒ උතුම් සාක්කාත සම්දිට්ඨික සම්බුදුරජාණන් වහන්සේගේ සිත් මඩලින් පැන නැගුණු ධහම ගැන හිත පහදවාගෙන ඒ ශ්‍රාවක සංඝරත්නය ගැන හිත පහදවගෙන සසර දුකින් ඈතර වෙන්නට මේ රැස් කරගත් පුණ්‍ය සම්පත්තිය මේ පින්වත් සියලු දෙනාට එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අභිනව සම්බුද්ධ වර්ෂයේ උදා වුණු මේ මොහොතෙත් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ අසිරිමත් අසම සම සර්වඥතා ඥානය පිළිබඳව සම්බුදු සිතේ පහළ වේ වදාළ පරිපූර්ණ ගුණාර්ථ ඇති උදාර ගුණාර්ථ ඇති ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව අපට දහම් පවසා වදාලා ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින
සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ කළුබෝවිල පදිංචි පින්වත් ෆ්‍රීඩා ජයතිලක මහත්මිය සහ ඊනා ප්‍රපාතසිංහ මහත්මිය ඇතුළු පින්වත් පිරිස එක රාශිය වෙලා තමයි මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය මීට වසර 57කට පෙර මිය පරලෝකීය එංගල්තිනා සෙනරත් පින්බර මෑණියන්ගේ මැයි මාස 26 වන දිනට යෙදුණු උපන්දිනය සිහිපත් කර ගනිමින් එම මෑණියන්ට පින් අනුමෝදන් කිරීම උදාාර අදහසින් තමයි මේ උතුම් ධර්ම දානමේ පින්කම අද දවසේ සිද්ධ කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍යානුභාව බලෙන් සූපත් වේවා. සක්දෙවිඳුන් ඒ වගේම විස්කන් දේවපුතු විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දත්තරාෂ්ට කියන සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු මේ පුණ්‍යානුභාව බලෙන් සූපත් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පුණ්‍යානුභාව බලෙන් සූපත් වේවා. මේ පිම්බිම ආරක්ෂා කරන සියලු දෙවිවරු ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරු සම්බුදු සසුන ගැන සිත් පහන් කරගෙන සිට සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන්න ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය අද දවසේ ධර්ම දානය සඳහා මුල් වුණු ඒ පින්වත් සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මීට වසර 57කට පෙර මිය පරලෝකීය එංගල්තිනා සෙනරත් පින්බර මෑණියන්ට මීට වසර 40කට පෙර මිය පරලෝකීය ජේම්ස් විලියම් සෙනරත් පින්බර පියාණන්ට ඒ වගේම ඊනා ප්‍රතාපසිංහ මහත්මියගේ හා එම මහත්මියගේ දරුවන්ගේ නමින් මීට වසර 19කට පෙර මිය පරලෝකීය ජිනේන්ද්‍රදාස ප්‍රපාතසිංහ ස්වාමිපුරුෂයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ප්‍රීඩා ජයතිලක මහත්මිය නමින් මීට වසර 11කට පෙර මිය පරලෝකීය ඒ ජයතිලක ස්වාමිපුරුෂයාට දෙපාර්ශවයේ මිය පරලෝකීය සහෝදර සහෝදරියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය අද දවසේ උතුම් ධර්ම දානය සඳහා අනුග්‍රහ කළ ප්‍රීඩා ජයතිලක පින්බර මාතාවට ඊනා ප්‍රපාතසිංහ පින්බර මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. පවුලේ දුවා දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලු ජනී ජනයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අදත් ඒ තථාගත ශ්‍රී සත්‍යධර්මය අපට පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ලෝකයට දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු කළුවෝවිල පදිංචි පින්වත් ප්‍රීඩා ජයතිලක මහත්මිය සහ ඊනා ප්‍රතාපසිංහ මහත්මිය ඇතුළු ඒ පින්වන්ත හැම දෙනාමත් පින් ඇති ඔබ හැම දෙනාමත්
අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් අභිනව සම්බුද්ධ වර්ෂයේ ධර්මයෙන් ජීවිතාර්ථවත් කර ගැනීම පිණිස සියලු දෙනාට ධෛර්යය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.